साधुनादयं प्रवर्तन्ते तिसरණ පංචශීල සමාදානයේ සඳහා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිස හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා
sambuddhassa namo tassa bhagavatu arahato samma sambuddhassa namo tassa bhagavatu arahato samma sambuddhassa ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණපුරණ කාරුණික පින්වත්නි අදත් මේ පින් ඇති හැම දෙනාම දිනර පුර 15ක් පොහොය දවසේ වෙනදා වගේ විවේක ස්ථාන සෙනසුන් කරා ගොස් සීලාදී වූ ගුණ පුරන්නට තරම් සුදුසු වාතාවරණයක් රට තුළ නොතිබුණත් අදට යෙදුණු දිනර පුර 15ක් පොහොය දවසේ මේ ශාසනය තුළ සිද්ධ වුණ ඒ සුවිශේෂී සිදුවීම් සිහිපත් කරගෙන විශේෂයෙන් එදා බ්‍රාහ්මණ සමාජය තුළ කාන්තාව කුස්සියටම සීමා කර තිබූ යුගයක කාන්තාවට මේ ශාසනය තුළ ලබන්නට පුළුවන් උතුම් තනතුරු ඵල සම්පත් ලබා ගන්නට අවස්ථාව සලසාලමින් භික්ෂුණී ශාසනයේ ආරම්භය සඳහා බුදුරජාණන් වහන්සේ අෂ්ටගරු ධර්ම දේශනා කරමින් මහා ප්‍රජාපති මෑණියන්ට ඒ වරය අවසරය ලබා දුන් දවස තම තමන්ගේ නිවෙස් කුලට වෙලා ඒ අසුරිමත් දුවීම ආවර්ජනය කරමින් අද දවස තුළ ඇති වූ ශක්ති පරිද්දෙන් ශාසනික වත් පිළිවෙත් වල යෙදিলা දැන් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ භාවනාව පිළිබඳව තවත් යමක් දැනුවත් වෙලා ඉදිරියට ඒ මඟ පිළිවෙත හඳුනාගෙන මගඵල නිවන් අවබෝධය දක්වා මේ ජීවිතයේ මෙහෙවා ගැනීමේ අපේක්ෂාවෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අසාගත යුතු සද්ධර්මයේ පිළිබඳවයි අපි මේ වෙලාවේදී විමසන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙවර වස්සාන සමය තුල වස් ආරාධනා පින්කම් සිද්ධ කරගෙන කටින පූජා පින්කම් ආරමුණු කරගෙන කටයුතු කරන සදහැතියන් මුල් කරගෙන ආරම්භ කළ මේ වැඩපිළිවෙලේ අද දායකත්වය දරමින් ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා. මහනුවර ගන්නෝරුව පදිංචි ලලිත් රත්නායක මහත්මයාණන්, යසෝදරා පතිරත්න මහත්මිය,
පවුලේ හැම දෙනා ඇතුළු ඥාති හිතයිසී මේ පින්කම සඳහා දායකත්වයේ දරනවා. මේ අනන්ත දිගු සංසාර ගමනේ මාතෘත්වයේ පිතෘත්වයේ සිටි ස්වාමි බිරින්දෑවරු හැටියට සහෝදර සහෝදරියන් ඥාති හිතයිසීන් හැටියට එවැගේම හිතවත් හිතවත් එකට ඒ හැම දෙනාටම මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම මේ සංසාර ගමන නිමා කොට ශාන්ත වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිස මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාමය මහා කුසලයක් හේතු පාරමී වේවා යන ප්‍රාර්ථනාවෙන් හා සියලු ලෝක සත්‍යයට සත්‍ය අවබෝධයේ ධර්මාවබෝධයේ වේවා. බුදු සසුන ලෝකයේ තුල ලැබලේවා කියන උතුම් අදහස් ප්‍රාර්ථනාවන් සහිතව මේ ධර්ම දේශනාව සඳහා එක්වෙනවා. පින්වතුනි, අපි පසුගිය වාරයේදී භාවනාවට ප්‍රවේශයක් හැටියට ඒ පිළිබඳව කරුණු කාරණා රාශියක් සිහිපත් කළා, පැහැදිලි කළා. අපි තවදුරටත් භාවනාව යනු කුමක්දයි අර්ථ වටහා ගැනීම පිණිස ඒ සඳහා තවත් කාරණා කීපයක් එකතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය වාරයේදී සිහිපත් කළා නූපන් අකුසලය නූපදිනසේ උපන් අකුසලය මැඩගෙන නූපන් කුසලය උපදවාගෙන උපන් කුසලය අකුසලයෙන් නැවත යටවෙන්ට නොදී අධි කුසලයක් දක්වා වඩන ගමන් මගයි මේ ශාසනයේ ආරම්භය වෙන්නේ. ඒක අපි නිවැරදි ඍජු මගට පිළිවෙතට එනකොට නූපන් ආශ්‍රව නූපද වීම, උපන් ආශ්‍රව දුරලීම, නූපන් කුසලයේ උපදවීම, උපන් කුසලයේ වැඩිම කියලා ධර්මයේ විශේෂීව වෙන් කරලා උගන්වනවා. එසේ වදාරන්නට සුවිශේෂී හේතු කාරණාවන් තියෙනවා. ඒ පිළිබඳව අපි පසුව ඒ අදහස් විමසා බලන්නට උත්සාහවත් වෙමු. දැන් අපිට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. සියලු පව් නොකිරීමත්, කුසල් වැඩිවීමත් ඉන්සීමා නොවේ. තව දුරටත් සචිත්ත පරියෝදපනං අනුශේ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කර ගැනීමත් කියන මේ අනුශාසනාවයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ සමස්ත දේශනාව බවට පත් වේ.
එතකොට අපි එදා මතක් කළා මේ අකුසල් කෙලෙස් උපදින්නට හේතු වෙන මුල් වෙන ద్వාර ගණනාවක් පිළිබඳව චක්ඛායතන සෝතායතන ගානායතන දිවායතන කායායතන මනායතන ආධ්‍යාත්මික ద్వාර ඒ වගේම රූපායතනේ සද්ධායතනේ ගන්ධායතනේ රසායතනේ පොට්ටබ්බායතනේ ධම්මායතන බාහිර ආයතන බාහිර ආයතන මෙන්න මේ සීමාවි තමයි අපේ ජීවිත ගෙවෙන්නේ මේ ඇහැ කන නාසය දිව කය කියන මේ ආධ්‍යාත්මික ආයතන පහත් රූප ශබ්ද ගන්ධ රස පහස කියන බාහිර ආයතන පහත් මේ දස ආයතනයේ රූපය නියෝජනය කරන රූපේ පැත්ත මනස ධම්මත් ඒ ආධ්‍යාත්මික පැත්ත නාම පැත්ත නියෝජනය වේ අපිට අකුසලය හා කාමය කියන වචන දෙකක් නිතර අහන්න ලැබෙනවා බණ අහනකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි අකුසලයෙන් වෙන්ව කාමයෙන් වෙන්ව සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විරති මේ කාම ලෝකයේ ඉක්මවා හිත වැඩූ අවස්ථාව ගැනයි මේ ප්‍රථම ධානයිත පිළිබඳවයි මේ පැහැදිලි කරන්නේ ප්‍රථම ධාන මට්ටමට හිත වැඩි දියුණු කරගත්තා කියනකොට කාමයෙන් අකුසලයෙන් මිදිලා ඒ කාමයෙන් අකුසලයෙන් මිදෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් නිස්කම්බන වශයෙන් తాවකාලිකව කෙටි කාලයකට එක දීර්ඝ කාලයකට වෙන්නත් පුළුවන් යම් කාල සීමාවකට මේ අකුසලයෙන් කාමයෙන් මිදෙන්න පුළුවන් මිදිලා ලෞකික ධ්‍යාන උපදවාගෙන ඒ අෂ්ට සමාපatti අභිඥා උපදවා ගන්නට පුළුවන් කෙනෙකුට අනිත් විදිය තමයි මේ කාමයෙන් අකුසලයෙන් සහ මුලින් මිදෙනවා නැවත නොහට ගන්න. එතකොට කාමයෙන් අකුසලයෙන් නැවත නොයෙන්න ඒ පැත්ත අතහැරිලා ප්‍රථම ධානාදී රූපී ධාන තත්වයකට හිතපත් කරගත්තොත් ඒ හැකියාව යෙදෙන්නේ මේ ශාසනයේ පමණයි. ඒක අන්‍ය ශාසනවලට සීමා වෙන්නේ නැහැ. අන්‍ය ශාසනවලට රූපී අරූපී ධ්‍යාන උපදවන්න පුළුවන්. ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු ඒ සඳහා අපට සාක්ෂි වශයෙන් බුද්ධ චරිතය තුල බෝසත් සිරිත තුල අහන්න දකින්න ලැබුණා. එතකොට මේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන අංග සමාධි
ලබන්න පුළුවන් ක්‍රම දෙකක්. මේ ශාසනයට පමණක් සීමා වූ ක්‍රමයකුත් තියෙනවා. අන්‍ය ශාසනික පිළිවෙත තුල ධ්‍යාන සමාධි ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ අන්‍ය ශාසනික වැඩපිළිවෙළවල් තුල කාමයෙන් අකුසලයෙන් වෙන් වෙන්න පුළුවන්. යම් කාලයකට ලැබූ ධ්‍යාන සමාපත්තියේ ප්‍රමාණයට අපි හිතුවොත් අෂ්ට සමාපත්තියම උපදවා ගත්තොත් ඒ බඳු කෙනෙකුට මහා කල්ප 84000ක් දක්වා කාල පරාසයක් තුල කාමයට අකුසලයට නොවැටි බ්‍රහ්ම සුවයෙන් වාසය කිරීමේ භාග්‍ය වාසනාව තියෙනවා. හැබැයි ඒ කාලය ගෙවිලා හරි ආපහු ඒ බ්‍රහ්ම රාජවරු පහළට වැටෙන්න සිදු වෙනවා. ලිස්සන ගහේ ඉහළට ගියා වගේ ඉඳහිට අමාරුවෙන් ඉහළට ගියා ආපහු පහළට වැටෙන එක නවත්තන්න අමාරුයි ඒ ශාසනික පිළිවෙත් තුල. මේ ලෝකයේ තුල කාමයේ ඉක්මවා යන්න පුළුවන් නම් භව ගමනේ ලොකු ප්‍රතිලාභයක්. අපි මේ ශාසනය තුල කාමයෙන් අකුසලයෙන් මිදීම වෙන්වීම ඒ ලෞකික වැඩපිළිවෙල තුලත් යම් කෙනෙකුට භාවිත කරන්නට තහනමක් නැහැ. හැබැයි අපේ විශේෂිත අරමුණ ඉලක්කය වෙන්න ඕන නැවත නොහට ගන්න. නැවත නූපදිනසේ. නැවත කාමයට අකුසලයට නොයනසේ. වෙන් වෙන්න යන පුළුවන් වෙන් වෙන්න පුළුවන් ප්‍රතිපදාවක් හඳුනගන්න. මෙන්න මේ தත්වයෙන් මේ ශාසනය තුල නිදුනහම අපි කියනවා අනාගාමී කියලා. අගාමී නැවත එන්නේ. කාම ලෝකයට නැවත එන්න හේතු. ඒ හේතු අවසන් කරගෙනයි එතනින් එහාට ගිහිල්ලා තියෙන්නේ. අනිත් අය එතනින් එහාට යන හේතු ඉතුරු පිළියේදී ආමාශ්‍රවය ගෙවලා නැහැ. ආශ්‍රව යටපත් කරගෙන ඉහළට යනවා. ඒ අය ආපහු පහළට. එනිසා මේ ශාසනය තුල කාමයෙන් අකුසලයෙන් වෙන් වෙන්න පුළුවන් මේ අවස්ථා දෙක පිළිබඳව අපි වෙන් වෙන්ව හඳුනාගත යුතුයි. කොහොම හරි කාමයෙන් අකුසලයෙන් වෙන්වීම කියන එක මේ ශාසනයේ නෙවෙයි. කෙනෙකුට කොහොම හරි වෙන් වෙලා ඉන්න පුළුවන් නම් ඒකට වටිනාකමක් ලැබීමක් තියෙනවා. හැබැයි අපි නැවත නොඉන්න නික්ම යන්න පුළුවන් නම් අන්න ඒ බඳු වැඩපිළිවෙලක් අපි මේ ශාසනය තුලින්ම සොයාගත යුතුයි. කෙසේ හෝ මේ කාමය අකුසලය කියන මේ ධර්මතා දෙක යෙදෙන්නේ අර පංචවිධ ආයතනයන් ඇසුරු කරගෙන.
ඇහැ කන නාසය දිව කය රූප ශබ්ද ගන්ධ රස පහස ඒ දස ආයතනයේ අරමුණු කරගෙන මනස තුල කෙලෙස් යෙදෙන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ දස ආයතනයේ සහ මුලින් නිදීම නිදහස් වීමයි කාමයෙන් අකුසලයෙන් සහ මුලින් නිදහස් වීම බවට පත් වේ. දස ආයතනයකින් නිදහස් වෙනවා කියලා කියන්නේ රූපය පිරිසිඳ දැක නිමාවටපත් වුණා කියන. රූපය පිරිසිඳ දැක්කා කියලා කියනකොට මේ රූපය පිළිබඳව තියෙන රූපය හා බැඳුණු මේ ආයතන 10 ඇත්ත ඇති සැටියෙන් පිරිසිඳ දැක අවබෝධ කරගන්න. ඒහා යෙදුණු විත්හාසව ආදී කොට ඇති ආශ්‍රව සංයෝජන ධර්මයන් ගෙවාගෙන ගිහින්. එතකොට අපි භාවනාවේදී භාවනාවක් කියලා කියනකොට ප්‍රාථමික අවස්ථාවේදී පවා අපට භාවනාව මේ බාහිර ආයතන ඇසුරු කරගෙන පටන් ගන්න පුළුවන්. බාහිර ආයතන ටික අතහැරගෙන භාවනාව ආරම්භ කරන්න පුළුවන්. අපි දන්නවා කසින භාවනාවන් වගේ ගත්තාම සමහර වෙලාවට ඔබ වඩන බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්. ඇට සැකිල්ලක් දිහා බලාගෙන කරන ඒ අට්ඨික සංඥා භාවනාව වෙන්න පුළුවන්. බාහිරයෙන් යමක් දිහා බලාගෙන ඇහැට පේන රූපයන් අරමුණු කරගෙන කර්මස්ථානයේ වඩන්න පටන් ගන්නවා වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා පරිකර්ම භාවනාව. ඇහැ ඉදිරියේ පවතින නිමිත්තට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. අපි කසින මණ්ඩලයක් ගැන හිතුවොත් ඒ කසින මණ්ඩලය කියලා කියන්නේ පරිකර්ම නිමිත්ත. ඒ නිමිත්ත දිහා බලාගෙන කරන භාවනාව පරිකර්ම භාවනාව. එතනින් පටන් අරගෙන මෙන්න මේ බාහිර ආයතන 10ම අතහැරලා මන ආයතනයේ ධම්මායතනයේ කියන සීමාවට යන. ඒ අවස්ථාවට අපි කියනවා උග්ඝහ නිමිත්ත කියලා. අර පරිකර්ම වශයෙන් ඉදිරියේ තිබිච්ච නිමිත්තට සමාන සංඥා සටහන සිතේ තහවුරු කරගෙන ඒ දැන් ඇසට පෙරෙන අරමුණ නෙමෙයි සිතට පේන ඒ කසින මණ්ඩලය හා සමාන ඒ සංඥා සටහන දිහා බලාගෙන කරන භාවනාව. උග්ඝහ නිමිත්ත කියලා කියන්නේ නිමිත්ත උදුරා ගත්තා. එතකොට බාහිරයෙන් ටිකකට වෙන්න. දැන් මනෝමය අරමුණක හසිනේ වඩන. පඨවි ආදී වශයෙන් අර හිතට පේන නිමිත්ත සලකුණු කරගෙන ඒ දිහා බලාගෙන
පඨවි පඨවි ආදී වශයෙන් නැවත නැවත අකණ්ඩව මෙනෙහි කරනවා. මෙසේ භාවිත කරනකොට මේ උග්ඝහ නිමිත්ත අතුරුදන් වෙලා ආපෞසරයක් හිත වික්ෂිප්ත වෙනවා. ආයසරයක් හැරලා පරිකර්ම නිමිත්ත දිහා බලාගෙන එහෙම භාවිතා කරලා ආපහු නැවත නැවත මේ මනෝමය අරමුණෙහි මේ කර්මස්ථාන වැඩි දියුණු කරලයි කෙනෙක් ලෞකිකව මේ රූපයේ පැත්ත දස ආයතනයේ පැත්ත අතහැරගෙන ආධ්‍යාත්මයට පිවිසේ. අපි කොයි භාවනාව පටන් ගත්තත් බාහිරයෙන් තොරව අපට ඇටසැකිල්ලක් දිහා බලාගෙන අට්ටි 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 කියලා ඒ ඇටසැකිල්ලේ සලකුණු සංඥාව ධම්මාරම්මණයක් හැටියට නිමිත්තක් හැටියට හිතට ගන්න පුළුවන්. බුදුරුව දිහා බලාගෙන ඉඳලා බුදු ගුණ අනන්තයි කියමින් බුදුරුව දෙස බලාගෙන ඉන්න කෙනෙකුට උනා ඒහා සමාන නිමිත්තක් සලකුණක් හිතේ පවත්වාගෙන ඒ දෙස බලාගෙන ඒ අරමුණම මෙනෙහි කරන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්. අන්න එවිට අර කෙලෙස් ගති බාහිරේ හා බැඳුණු කෙලෙස් ගති යටපත් වෙලා තේරිලා මේ මනෝමය අරමුණ තුල සිත රඳව ගන්න දක්ෂ වුණාම අපනා සමාධි දක්වා ධ්‍යාන සමාපatti දක්වා උනත් කාමයේ පැත්තෙන් හිත ගලවගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්. අපි මේ ශාසනය තුල මේ භාවිතාවන් කරනවා. හැබැයි අපේ අපේක්ෂාව අරමුණ ඥාන අභිඥා උපදවාගෙන දෙව්ලොව බඹලොව ගත කරන්න නෙවෙයි. අපි දන්නවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛ. ජාතිය ඉපදීම දුකයි කිය. ඒක අවීචයේ ඉඳලා නේව සංඥා නා සංඥා බබලෝ දක්වා කොතන උපන්නා? උපන්නා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම. කන්දානම් පාතුබා. ස්කන්ධයන්ගේ හට ගැනීම යම් තැනකද ඒ හටගත් ස්කන්ධයන්ගේ ලක්ෂණීය ස්වභාවය ජරාව මරණය ස්වභාව කොට පවතී. එතකොට උපන්න කියලා කියන්නේම ජරා මරණස්ස පාතු බහ. ජරා මරණයාගේ පහළ වීම. රෝගානම් පිති. රෝගයාගේ පැවැත්ම. එතකොට කියනවා දුක්ඛස්සේසෝ පහදෝ දුකමයි උපන්. එතකොට අවි සතර අපායද දෙව්ලොවද මිනිස් ලෝකද රූපීද අරූපීද කියලා නෑ. කොතනකෝ ලබන උත්පත්තිය ප්‍රතිසන්දිය නිවනට සාපේක්ෂකව දුගතියක්මයි. නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති.
නිවනට සාපේක්ෂව හැම උපතක්ම දුගතියක් වේ. ඒ බඳු උනත් අපිට මේ කාමයෙන් අකුසලයෙන් වෙන් කරගන්න හිත කිසියම් උපාය ධර්මයක් හැටියට අපට සම්මත කර්මස්ථාන හැටියට මේ හැ ඉදිරියේ පෙනෙන රූප අරමුණු කරගෙන සම්මතයේ තුලින් ආරම්භ කරලා හිත ඇතුළට බැස ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපට ඉඩ තියෙනවා. හැබැයි එහාට යන ඉලක්කයක් අරමුණක් ඇතිව ඊට උපකාර උපනිශ්‍රය පිණිස මේ සීමාව අපිටත් භාවිතා කරන්න පුළුවන්. සම්පපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. පවින් දීමේ කුසලයේ වැඩිීමේ සීමාව මේ ශාසනයට අයිති නිසා. එතකොට මෙන්න මේ ශාසනය තුල මේ බාහිර ආයතන ඇසුරු වෙන තාක්කල් කාමයෙන් අකුසලයෙන් නිදහස් වීමක් ගැන කතා කරන්න අමාරුයි. ඒ නිසා තමයි අපි භාවනාවට යනකොට මේ කවුරුත් පුරුදු වෙලා තියෙන්නේ නිදහස් විවේකී පරිසරයකට ගිහිල්ලා ශබ්දාදී අඩු තැනකට වෙලා ඇස් දෙකක් පියාගන්න. කියන්නේ මේ බාහිර ආයතන වලින් වෙන් වෙන්න උත්සාහ කරනවා. ඇයි වෙන් වෙන්න උත්සාහ කරන්නේ? අපි දන්නවා මේ බාහිර ආයතන අරමුණු වුණොත් හිත කාමයට හෝ කෝපයට අවිද්‍යා දෝමනස්සයට අකුසලයට ක්ලේශයට ඉක්මනින් වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ආයතන ටික පුළුවන් තරම් සංසිඳවා ගන්න, ආවරණය කරගන්න උත්සාහ කරනවා. ඒ සඳහා අපි තව උපායක් කරනවා. මනෝමය අරමුණක් භාවනා කර්මස්ථානයේ හැටියට හිතට නගා ගන්න. බුදුගුණ මෛත්‍රී අසුභ මරණ සතිය අට්ඨි සංඥා ආනාපාන සතිය ආදී මේ විවිධ කර්මස්ථාන තුල මේ අදහසයි කියවෙන්නේ. එතකොට දැන් අපි බලන්න ඕන අපිට මේ බාහිර ආයතන ටික මේ බාහිර ආයතන ටික භාවනාවෙන්ම S2 පියාගෙන එක තැනක වාඩි වෙලා කර්මස්ථානයක් කරමුණු කරගෙනම ඒ ටික කරන්න බෑ. අපි පසුගිය වාරයේ මේ ගැන සිහිපත් කළා. ඉස්සෙල්ලාම අපි මේ ආයතනයන්ට ගැටෙන අරමුණු හඳුනගෙන ඒ අරමුණුත් එක්ක හිතේ උපදින කැමැත්ත අකමැත්ත මැදහත් බව මත ඒ උපන් කෙලෙස් වැඩි දියුණු වෙලා දස අකුසල කර්මපත දක්වා ගමන් කරන ආකාරය හඳුනගෙන ඒ උපන් අකුසලයේ තුල
අත්ථානුවාද පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය ආදී වශයෙන් සතර බියකින් පීඩා විඳින්නට වෙන බව දැක බියපත්ව ඒ බියට නොයැටෙන්නට මෙන්න මේ ආයතන ප්‍රවේශම් කරගත යුතුයි කියන අදහස අපි අප තුළ තහවුරු කරගන්නට ඕන. ඒ සඳහා තවත් එක් න්‍යායක් බුදුරජාණන් වහන්සේ වදාලා අත්ථාදිපතේය ලෝකාදිපතේය ධම්මාදිපතේය කිය. අපිට බාහිරයෙන් අරමුණු ලැබිලා අපි යමක් කරන්න, කියන්න, හිතන්න යනවා කියනකොට ඔන්න ඔය අවස්ථාවල තමයි මේ හිත කෙලෙසෙන ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය අපි හඳුනගන්නවා. පින්වතුන් දන්නවා කෙලෙසුන්ගේ ක්‍රියාකාරීත්වය අවස්ථා තුනකින් දක්නට ලැබෙනවා. එක අවස්ථාවක් බොහොම අප්‍රකටයි, සැඟවිලා. ඊළඟට අවස්ථාව ඇතුළත අවදි වෙනවා. අපි ඒකට කියනවා පරිඋත්ථාන කියලා. සංගවිච්ච අවස්ථාවට කියනවා අනුශය අවස්ථාව. පරිඋත්ථාන හිතේ අවදි වෙනවා. දැන් මේ අවදි වෙච්ච ක්ලේශය පාලනය කරගන්න බැරි වුණු කායවා ක්‍රියාකාරකම් වලට ඒ ක්ලේශය පැතිරෙන එක නවත්තන්න බැහැ. කායික වාචික ක්‍රියාකාරකම් දක්වා කෙලෙස් වැඩුණා කියලා කියන්නේ විතික්‍රම අවස්ථාව. අනුශය පරිඋත්ථාන විතික්‍රම. දැන් අපට පළමුවෙන්ම පැවරෙනවා මේ වැඩපිළිවෙල හොයාගෙන හඳුනගෙන යනකොට ඉස්සෙල්ලාම අපට හික්මෙන්න වෙනවා. බාහිරයට අන් අයට හිරිහැරයක්, කරදරයක්, විපත්තියක්, අනර්ථයක් නොවෙන්නේ. ශික්ෂාපද කියලා කියන්නේ ඒවට. ශික්ෂණය කියලා කියන්නේ අන් අයට අනර්ථයක් නොවෙන්න, ඒ වගේම තමන්ට තමා තුළින් අනුන්ගෙන් ඇතිවෙන නීතිය, දඬුවම, කර්මය ඉදිරියේ එන විපාකය දැකලා ඒ අනතුරට ලං නොවෙන්න ඉක්මන අවස්ථාවට කියනවා ශික්ෂණය, ශික්ෂාව කියලා. එතකොට අපිට පළමුවෙන්ම මේ ශාසනය උගන්වන්නේ එතන. විපානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මේ තව කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, ජීවිත හානියක්, අනර්ථයක් නොකරන්නට ඉක්මන බව, නොකරන බවට පොරොන්දු වී ඒ සීමාවේ රැඳෙන බව මේ ශික්ෂාපදයෙන් සමාදානයෙන් සිද්ධ වෙනවා. එතකොට අපිට පළමුවෙන් මෙන්න මේ ලෝකයට අනුන්ට අනර්ථයක් වෙන කිසියම් ක්‍රියාකාරකමක් වෙතොත් ඒ ක්‍රියාකාරකම් දැකලා
ඒ අනුන්ට හිංසාවක් පීඩාවක් නොවෙන්නට උත්සාහවත් වන අතර එසේ නොවුනොත් අනුන්ට හිංසනය පීඩනය ජීවිත හානිය පිණිස අනර්ථය පිණිස හැසිරුණු මෙලොවින් පරලොවින් අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුක්ගති බය කියලා මේ සතර බියකින් පෙළෙන්න වෙන බව දැකලා හික්මෙන්නට ඕන. හික්මෙන්නට ඕන. එතන තමයි අපිට පළමුවෙන් මේ හිත වඩන වැඩපිළිවෙලේ ආරම්භය. ඊළඟට තමයි පරිඋත්ථාන අවස්ථාවට පිළියම් යොදන්නේ. ඒක විනය පැත්තටයි අයිති. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. ආධ්‍යාත්මික පැත්තෙන් කෙලෙස්ය උපදිනකොටම දැන් මා තුල තරහව උපන්න හටගත්තා. දැන් හිත සරාගී වුණා. ලෝභයෙන් ආසාවෙන් මන්මත් වුණා. වෛරයෙන් ක්‍රෝධයෙන් යුක්ත වුණා කියලා මේ ක්ලේශය අවදි වෙනකොටම හිත තුළ වර්ධනය වෙන්න කලින්ම කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ අවස්ථාව තුළ ඒ උපන් ක්ලේශ ධර්මයන් uppannam kama vitakkam uppannam vyapada vitakkam uppannam vihimsa vitakkam uppannuppanne papake akusale dhamme nadivaseeti pajati vinodeti janti karoti යන භාවනාව. එතකොට මෙන්න මේ කෙලෙස් එතනම බාහිර අන් අයට අනර්ථයේ පිණිස එන කායවා ක්‍රියාකාරකමකට එන්න නොදී තමාගේ පැත්තෙන්ම දමනය කරගන්න පාලනය කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි විනයට අනුව හික්මෙනවා කියන්නේ. නූපන් රාගයේ නූපද වීම පිණිස උපන් රාගයේ දුරලීම. නූපන් දේශේ නූපද වීම උපන් දේශේ දිවාද. නූපන් මෝහය නූපද වීම උපන් මෝහය දුරලීම කියන අවසානයේ දක්වාම යන වැඩපිළිවෙලෙහි ආරම්භ. එතකොට අපිට බාහිර ක්‍රියාකාරකම් වලට ගිහිල්ලා එතන හික්මනවා කියන එක හොඳයි. ඒකට අපි කියනවා සීලය. ශික්ෂණය කියලා. ශික්ෂාව කියලා. හැබැයි එතනට නොගිහින්ම ඇතුළතම උපන් ක්ලේශය හඳුනාගෙන නිවා ගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඒක මාක් වටිනවා. අපි සාමාන්‍ය ලෝකයේ කර්මස්ථානයකින් බලාපොරොත්තු විය යුත්තේ මෙන්න මේ කියන පරිඋත්ථාන අවස්ථාවට අපේ හිත සෝදානම් කිරීම. නූපන් කෙලෙස් නූපදවන්න උපන් කෙලෙස් දුරලන්න. අපට කර්මස්ථාන කියන ඒවා ඕන වෙන්නේ එතනට. එතකොට දැන් අපිට
මේ හිතේ ඇතුළත ආධ්‍යාත්මය තුළ දැන් මේ ක්ලේශය උපදිනවා උපන්නා කියලා හඳුනා ගන්නවා. ලෝකයාට ඒ හඳුනා ගැනීම පහසු නැහැ. ඒ නිසා උපන් ක්ලේශය වැඩිලා කායවා ක්‍රියාවෙන් අනුන්ට අනර්ථයේ පිණිස තමන්ට අනර්ථයේ පිණිස ක්‍රියාවට යෙදෙනවා. යම් කෙනෙක් ඇතුළත ක්ලේශය උපදිනකොටම හඳුනා ගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන්කම තියෙනවා ඒක බාහිර ක්‍රියාවට එන්න කලින් ඇතුළත නිවා. මෙන්න මේ ලෞකික ජීවිතයක් ගෙවන මේ හැම දිනාටම මේ තාමත්ම වැදගත් තැනක්. අපි මෙන්න මෙතන පාලනය කරගන්න බැරි වෙච්ච තැන අපි කොච්චරනම් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අන්න එතනදී තමාට උපමා කරගන්න. තමාවම අධිපතිත්වයේ තබාගෙන ලෝකයේ අධිපතිත්වයේ තබාගෙන ධර්මයේ ධර්මතාවයේ ආධිපත්‍යයේ තබාගෙන හික්මෙන්නට පුළුවන් නම් ඒක හොඳ ධර්ම න්‍යාය. බාහිරයට යන්න කලින් ක්‍රියාවට පළමුවම මට මේ වගේ ක්‍රියාවක් සුදුසුද? මා වැනි කෙනෙක් මෙබඳු වචන භාවිතා කරන්න වුණොත් ඒක සුදුසුද? මා වැනි කෙනෙකුට මෙබඳු සිතුවිලිවක් උපද්දවන එක සුදුසුද? තමන්ගේ තරාතිරම නිලය සමාජමේ තනතුර ගැන හිතලා වයස ගැන හිතලා දැනුගත්කම් ගැන හිතලා ඊට සුදුසුද මේ ක්‍රියාකාරකම් කියලා තමාව පුරනවා. එහෙමත් නැත්නම් මම වැනි කෙනෙක් මේ බඳු ක්‍රියාකාරකම් වල යෙදුණොත් ලෝකයා මා පිළිබඳව සලකන්නේ කොහොමද? මට දක්වන ප්‍රතිචාර කෙබඳු වේවිද? අපිට හිතලා බලන්න පුළුවන්. සමාජ විරෝධී ක්‍රියාවක් කළ කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පදහිංසනයට පත් කරලා සිරගත කරලා මේ නොයෙක් විදිහෙන් තමන්ට පමණක් නෙවෙයි තමන්ගේ දරු පවුලට නින්දා අපහාස ලැබෙන අවස්ථාවක් අපි සමාජය තුලින් දකිනවා. එතකොට මේ නිබඳු කෙනෙක් නිබඳු ක්‍රියාවක යෙදුණු නිසා වෙච්ච ප්‍රතිඵලය අපි ලෝකයෙන් හඳුනාගන්නේ. දැන් මම මේ කරන්න යන ක්‍රියාකාරකමත් ඒහා සමානයි නේද? ඒක ලෝකයේ තුල හෙළි වුණොත් මේ විදිහේ විපාකයකට මුහුණ දෙන්න වෙනවා. සමාජයේ ක්‍රියාකාරී වෙන්නේ මේ ආකාරයෙන්ම නේද? එහෙනම් මට මගේ දරු පවුලට මව්පියන්ට අපහසුතාවයකට පත් වෙන්න වෙන නින්දාවට ගැරහීමකට ලක් වෙන නිබඳු ක්‍රියාවන් තුළ යෙදීමම සුදුසුයි. අන්න අපි හික්මෙනවා.
ලෝක ධර්මතාවයේ විශ්ව ධර්මතාවයේ කර්ම න්‍යාය ගලපලා බලලා මේ බඳු ක්‍රියාකාරකම් තුල ක්‍රියාකාරී වුණොත් ඒ ප්‍රතිඵලයේ කෙබඳු වෙනවද? මෙලොවට වගේම පරලොවට සංසාරගත සිද්ධ වෙන්න පුළුවන් මේ මහා නර්තය මේ ජීවිතයේ ලබන්න තියෙන නිවන පවා අහිමි වෙලා දුගතියට වත් වැටෙන්න පුළුවන් බව දැකලා අපි අප තුළම හික්මීම පාලනය ආධ්‍යාත්මික දමනය සිද්ධ කර ගැනීම අපි පළමුව කළ යුතුයි. අර භාවනාවට ඉඳගන්න කලින් භාවනාවට ඉඳගෙන ඔය ටික ඔක්කොම කරන්න පහසු නෑ. ඒ නිසා අපි බාහිර සමාජයත් එක්ක ගැටෙන තැනම අපට කිසියම් ශික්ෂණයක් ආත්මීය පාලනයක් පළමු කොට ඇති කරගත යුතුයි. ඒ පාලනය ඇති කරගත්ත කෙනෙකුට තමයි භාවනාවට වාඩි වෙලා ඔය ආයතන 10 අතහැරලා ගත් මනෝමය අරමුණ තුල විනාඩි 5ක් තරමවත් ඒ ආධ්‍යාත්මයේ තුල රැඳෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හැමෝම කතා කරනවානේ මට නම් භාවනා කරන්න බෑ. ඇයි? මගේ හිත වික්ෂිප්තයි. හිත එකඟ නැහැ. හිත සමාධිමත් නෑ කියන අදහස් තමයි හැමෝම ප්‍රකාශයට පත් කරන්නේ. ඒක පොදු ප්‍රශ්නයක්. හැමෝටම මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕන ඇයි එහෙම වික්ෂිප්තයි කියලා කියන්නේ? විසිරෙනවා කියන්නේ. කොහාටද විසිරෙන්නේ මේ? හිත කොහෙටද මේ ගමන් කරන්නේ? අපි ආධ්‍යාත්මික මනෝමය අරමුණක හිත රඳවන්න උත්සාහ කළාට හිතට පුරුදු නෑ ඒක. හිත ඒ අරමුණට කැමති නෑ. හිත කැමති වෙලා තියෙන්නේ, හිත පුරුදු වෙලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ අරමුණු හොයාගෙන. ඒ නිසා ඒ අරමුණු පැත්තටම හිත දුවනවා. මේක තමයි හිතේ විසිරීම, වික්ෂිප්ත බව කියලා කියන්නේ. කාටත් පොදු සාධාරණ ධර්මතාවය. ඇයි එහෙම වෙන්නේ? අපි මේ සංසාරේ බොහෝ කාලයක් හිත පුරුදු කරලා තියෙන්නේ මේ රූපාදී අරමුණු වලින් සැප හොයන්න. හිත පුරුදු වෙලා තියෙන්නේ මේ රූපාදී අරමුණු වලින් සැප ලබන්න. අපි හිතට මේ පැත්තට යන්න නොදී ගලව ගන්න ආධ්‍යාත්මික අරමුණේ කර්මස්ථානයේ හිත පිහිටුවා ගන්නට වීර්ය දරුවට සාර්ථක වෙන්නේ. ඒ වීර්ය සඵල කරගන්න නම් අපි හිතට කියලා දෙන්න වෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ අරමුණු වලින් සැප ලබන්න පුළුවන්. සැප තියනවද කියන කාරණා. ඒක හිතට උගන්වලා දෙන්න වෙනවා.
ඒකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයක අවශ්‍යතාවය නෙදී. සමස්ත මානව සමාජයේම සැප වෙනවා. දුකට අකමැති සැපයට කැමති ලෝකයා සැපයෙන් වෙනවා. හැබැයි හැමෝම සැප හොයන්නේ එකම දිශාවක. රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, පහසෙන්. දැන් මේ ඔස්සේ ගිහිල්ලා සැපවත්ුනේ කවුද කියලා ලෝකයේ විමසා බැලීමක් කළොත් ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස උපරිමයෙන් පරිහරණය කරන්නට පුළුවන් අයට ජීවිතේ තෘප්තිමත්ද කියලා බැලුවොත්, සෑහීමකටපත් වුණාද කියලා බැලුවොත් ඌනෝ ලෝක කවුරුවත්ම සෑහීමකටපත් වෙන්නේ මුළු ජීවිත කාලය තුලම සැප හොයලා මරණ අන්තිම මොහොතෙත් හොයන්නේ සැපේන. දැන් අපි යමක් හොයනවා කියන්නේ නොලැබුණා කියන එක. එතකොට අපි හැමදාම හොයනවා හෙව්වට හම්බ වෙලා. හම්බ වුණා නම් සෑහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේට අන්‍ය තීර්ථක පිරිස් චෝදනාවක්. බුදුහාමුදුරුවෝ සැප දන්නේ නැහැ. සැප හඳුනන්නේ නැහැ. සැප විඳින අය මේ ලෝකේ ඉන්නවා. මහ රජවරු, මහ සිටුවරු ගැන කියලා මෙන්න මේ අය මහා සැප විඳින අය. මේ රජවරු, මේ සිටුවරු විඳින සැප ගැන ශ්‍රවණ බවත් ගෞතමියෝ දන්නේ නැහැ කියන චෝදනාව. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් විමසීමක් කළා. හොඳයි, ඔබ කියන ඔය සැපේ උපරිමයට ගිය ඔය රජදරුවන්ට, සිටු දරුවන්ට පුළුවන් ද ඔය තියෙන සැපය විඳ විඳ සතිය නොසෙල්වි ඒ තියෙන සැප විඳින්න? අන්‍ය තීර්ථක පිරිස් විස්මයටපත් වුණා. තියෙන සැප සතියක් මුළුල්ලේ නොසෙල්වි විඳින්න පුළුවන්ද කියලා. ඒක කොහොමද කරන්නේ? සැලෙන්නේ නැතුව ඉන්න බෑ. එහෙනම් දින 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් වරුවක් පැය කිහිපයක් ඔය තියෙන සැප නොසෙල්වි විඳින්න පුළුවන්. ඔවුන්ගේ පිළිතුර උනේ එහෙමනම් බෑ කියලා. බුදුරජාණන් වහන්සේ විමසුවා, ඇයි බෑ කියන්නේ? සැප තියනවා නම් විඳින්න පුළුවන් වෙන්නේ. ඇයි සැලෙන්නේ? දැන් බලන්න, ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් දැන් කී වතාවක් එහාට මෙහාට හැරුණාද පෙරළුණා. ඉරියව් වෙනස් කළා. දැන් ඔබ දිහා බලන්න, ඇයි එහෙම වුනේ කියලා. ඔබේ ශරීරයේ යම් චලනයක් කළා නම් ඔබ මේ වෙනස කලේ දුක දැනෙනවා. ඔබ අකමැති වේදනාවක්, පීඩාවක් හිතට දැනෙනවා. ඒ වේදනාව, ඒ දුක දැනුණාම ඔබ ඒ දුකට අකමැති. ඔබ කැමති සැපයට. දුකට අකමැති ඔබ, සැපයට කැමති ඔබ
කුමක්ද කළේ? දුකෙන් මිදලා සැප ලබන්න ඉරියව්ව වෙනස් කළා. දැන් චලනය උනේ දුක එපා කියලා සැප ලබන්න. දැන් දුක එපා කියලා සැප හොයන්න උනේ සැප නොතිබුණ නිසා. බුදුරජාණන් වහන්සේ අර විමසී එකයි. සෙලවෙනවා නම් සෙලවෙන්නේ සැප නැති නිසා. ඔය තරම් සැප තියෙනවා නම් නොසෙලවී ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ වදාලා මටත් මගේ ශ්‍රාවකයන් ඕනනම් පැය කීපයක්, ඕනනම් වරුවක්, ඕනනම් දවසක්, ඕනනම් දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක්, හතක් වුණා. නොසෙල්වී අපට සැප විඳින්න පුළුවන්. නොසෙල්වී අපේ සැප විඳින්න පුළුවන්. එතකොට මේ ලෝකයේද සැප තියෙන්නේ අපිටද සැප? මටත් මගේ ශ්‍රාවකයන්. එතකොට අපි සෙලවෙන්නේ නැහැ කියන්නේ, චලනේ නැහැ කියන්නේ. අපිට හොයන්න දෙයක් නෑ. සැප හොයන්න ඕන වෙන්නේ. සැප හොයන්නයි අපි හැමතිස්සෙම ඉරියව්ව වෙනස් කරලා. එනිසා අපි හැමෝම සැප හොයන බවක. හැබැයි හොයාගත්ත කෙනෙක්. හොයලා තෘප්තිමත් වූ කෙනෙක් නෙවෙයි. එනිසා අපි හැමදාම හොයන්නේ. එදත් හෙව්වා අදත් හොයනවා හෙටත් හොයනවා. මරණ මොහොතේදීත් අපට හොයපු දේ හම්බ වෙලා නැහැ. ඒක තමයි ලෝකේ යථාර්ථයේ ඇත්ත. ඒත් අපි හැමදාම එහෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයින් පහස හොයමින් මේ යන්නේ සැප හොයා. දැන් අපි තේරුම් ගන්න උත්සාහ නොකළොත් මෙන්න මේ පැත්තෙන් මේ බාහිර අරමුණු වලින් සැප ලැබිය හැකිද? සැප ලැබුවෙක් ඉන්නවද? තෘප්තිමත් වූ සෑහීමකටපත් වූ කෙනෙක් ඉන්නවද කියලා සොයා බැලුවේ නැත්තම් අපට මේ පැත්ත අතහරිනවා කියන එක ලේසි නෑ. එතකොට අපිට කිසියම් ප්‍රමාණයක ඉන්ද්‍රිය দমনයක් පාලනයක් හදාගත්තේ නැත්තම් මනස ඒකාග්‍ර කරනවා කියන එක ලේසි. හිත කැමැති පැත්තට දුවන එක නවත්තන්න වළක්වන්න. එතකොට දැන් මේ පැත්තට ගියාම ඒ සොයන ඒ ලැබෙන අරමුණෙහි එක්ක කැමැත්ත අකමැත්ත ඉපදිලා අවිද්‍යාව දෝමනස්ස දක්වා වර්ධනය වෙලා එක දස අකුසලයේ දක්වා ව්‍යාප්ත වෙන හැටි දකිමින් ඒ දස අකුසලයට විපාක වශයෙන් මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් අර සතර බියකින් පීඩාවට පත්වෙන ආකාරයේ දකින්න පුළුවන් හිතන්න පුළුවන් කෙනෙකුට යම් ප්‍රමාණයකින් මේ සීමාව තුල යම් රැකවරණයක් හදාගන්න පුළුවන්. අන්න ඒ රැකවරණය ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය පාලනය, දමනය යම් ප්‍රමාණයකින් හෝ නොලබා අපි සිත ආධ්‍යාත්මයේ තුල රඳවනවා කියන එක
දෙහෙනි කර්මස්ථානයක හිත පිහිටවනවා කියන එක ටිකක් අමාරු කාර්යයක් වෙනවා. ඒ නිසායි අපි මේ ආරම්භයේ ඉඳලම නැවත නැවතත් ඔබට සිහිපත් කරන්නේ එක තැනක වාඩි වෙලා භාවනාවක් කර්මස්ථානයක් වඩනවා කියන තැනට කලින් ඒ තැනට සුදුසු පසුබිම අපි අපේ ජීවිත තුළ සකසා ගත යුතුයි. ඒ ටික සකසගන්නේ නැතුව අපි භාවනා වඩන්න කියලා වාඩි වුණොත් ඒක කරන්න පහසු ප්‍රියමනාප දෙයක් වෙන්නේ. අර බාහිර රැකවරණයන් ටික යම් දුරකට හෝ හදාගෙන අපිට මේ තැනට එන්න පුළුවන් වුණොත් පටන් ගන්න තැන ඉඳලම ශාන්තිය දැනෙන්න ගන්න. අපි දන්නවා සමහර අය භාවනා කරගෙන යනකොට ඉඳ හිට කලාතුරකින් ඔය ඇහැ කන නාසය දිව කය රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඔය 10න් හිත මිදිලා අර මනෝමය අරමුණේ කර්මස්ථානයේ හිත පිහිටනවා. ඒක තප්පරයකට දෙකකට විනාඩියකට වෙන්න පුළුවන්. හැබැයි ඒ තප්පරයට විනාඩියකට වුණත් දැනෙන්නේ මහා සුවතාවය. අවුරුද්දක් හමාරක් ගත වෙච්ච අත්දැකීමක් වගේ ඒක ක්ෂණයක අත්දැකීමක්. මේ පත්ත අතහැරෙනකොටම දැනෙන සුවය ඒ තරම් වටිනවා. භාවනා වඩන යෝගාවචරයත් කියන්නේ මල්යහනාවක් මත ඉන්නවා. පුළුන් ගොඩක් මත වාඩි වෙලා ඉන්නවා. අහසේ පාවිනවා වගේ. කිසිම දුකක් නැහැ, කිසිම පීඩාවක් නැහැ. ඔන්න ඔය පැත්ත අතහැරෙනකොට ඔය පැත්තෙන් ලබන්න බැරි මහා සපතක් මේ පැත්තේ. එනිසා අපි අන්න ඒ මහා සපතක් උදෙසායි මේ යම් ප්‍රමාණයක දාහ දෙවිලි සහිත බාහිරයෙන් බාහිර අරමුණු වලින් හිත නිදහස් කරගන්නට යම් කැපකිරීමක් කළ යුතුයි. ඒක අලාභයක් වෙන්නේ අනර්ථයක් වෙන්නේ නැහැ. ඊටත් වඩා වැඩි මහා ලාභයක් හිමි කරගන්නට පුළුවන්කම් තියෙනවා. ඉතින් ඒ ගැන හිතන්න කියන අදහස නැවත විපත් කරන ගමන් අපි මෙතනින් එහාට යොමු වෙනවා. අපි පසුගිය වතාවේ කිසියම් මානසික චිත්ත අභ්‍යාසයක් අපිට කිසියම් භාවිතාව පිණිස යම් වැඩපිළිවෙලක් අපි යෝජනා කළා. මේ කාලය තුල ඒ පිළිබඳව අත්දැකීමක් ලබන්න ඔබ කිසියම් කාලයක් වෙන් කළා නම් ඔබට මේ පිළිබඳව ප්‍රශ්න ගැටළු දෙන්නත් පුළුවන්. ඒ තුල මහා සුවතාවයක් ඇත කියලා දැනিলা තියෙන්නත් පුළුවන්. අපි පසුගිය වතාවේ ඔබට කියලා දුන්නේ හොඳට දුකයි ඍජුව තබාගෙන යම් තැනක වාඩි වෙලා බාහිර ලෝකයේ පිළිබඳව හිතන්නේ නැතුව හොයන්නේ නැතුව තමන්ගේ කය පැත්තට හිත යොමු කරගන්න අවධාරණය කරගන්න.
දැන් මේ වෙලාවේ මේ අත්දැකීමත් එක්ක අපි එකතු වෙමු. දැන් ඇස් දෙක පියාගෙන බාහිරින් හිත මුදවගෙන තමන්ගේම කය පැත්තට තමා කියන පැත්තට අවධානය යොමු කළොත් තමාගේ පැත්තට අවධානය යොමු කළොත් දැන් ඔබට තනින් තන දැනෙන යම් දැනීම වින්දනය සපදායක වෙන්න පුළුවන් දුක්ඛදායක වෙන්න පුළුවන් දුක් වේදනා හැටියට වෙන්න පුළුවන් සැප වේදනා හැටියට වෙන්න පුළුවන් යම් දැනීම් ඔබට සලකුණු වෙනවා ඇති. හොඳට බලන්න මේ සීමාවේ උඩ ඉඳලා පහළට පහළ ඉඳලා උඩට මේ දැනෙන දැනීම් පිළිබඳ මා මේ ඔබට කියලා දෙන්නේ අර ගෝයිනිකා භාවනා ක්‍රමයේ තුල කියා දෙන සංවේදනා ගැන නෙමෙයි. ඊට වඩා හාත්පසින් වෙනස් වැඩ පිළිවෙල. දැන් හොඳට බලන්න ඔබට අත්දකින්නට පුළුවන් අත්දැකීමක් තියෙනවා. වින්දනය සැප හෝ දුක් හෝ කය පුරා තනින් තන විඳීම් ස්වභාවයක් වැටෙනවා. විඳීම් ස්වභාවයක් වැටෙනවා. අපි එදා කිව්වා ඔන්න ඔය විඳීම් ස්වභාවය දිහා බලන්න. හැබැයි බලනකොට ඔබට විඳීම් විතරක් නෙමෙයි හම්බ වෙන්නේ. ඒ විඳීම තියෙන්නේ මෙතනයි කියලා පෙන්වන චිත්‍රයකුත් එක්ක. විඳීම තියෙන්නේ හරියටම මෙතනයි කියලා රූප සටහනකුත් එක්කයි ඔබට පෙන්වලා තියෙන්නේ. දැන් ඔබට මේ පෙන්වන රූප සටහන ආධාර කරගෙන ඒ වින්දනයේ තියෙන තැනට අත ගෙනියන්න පුළුවන්. මේ 아무තු දෙයක් නෙමෙයි ඔබ පරිහරණය කරන හැමදාම භාවිතා කළ ජීවිතය ගැනයි කියන්නේ. බලන්න ඇත්තද කියලා. තාම 아무තු දෙයක් නෙමෙයි මේ කියන්නේ ඔබේ ජීවිතේදී. දැන් බලන්න ඒ වින්දනයක් තියෙන තැනට මේ වේදනාව තියෙන්නේ මෙන්න මෙතනයි කියලා ඔබ දන හිසට අත ගෙනිච්චොත් කොහොමද ඒ ගෙනිච්චේ? ඔබට දැනෙන්න පුළුවන් අත්දැකීම විඳින. සැප හෝ දුක් හෝ විඳීම කියන එක අත්දැකීම. දැන් මේ විඳීම මෙතනයි කියලා කොහොමද නිශ්චය කළේ? ඇස් දෙක පියාගෙන ඉන්නේ. දැන් ඔබට වින්දනය මෙතනයි කියලා හරියටම අත ගෙනියන්න එතනට. මග පෙන්වීම කාන්ත. ඔබට පේනවා චිත්‍රය. ඔබට රූප සටහනක් හම්බ වෙලා තියෙනවා. දැන් බලන්න ඒ රූප සටහන රූප පැත්තටයි තියෙකද්ද නාම පැත්තටයි තියෙන්නේ. වෙන් කරලා බලන්න ඒ රූප සටහන මනස පැත්තටම වෙන එකක්ද සතර මහා ධාතුන් හටගත්ත දෙතිස් කුණපයන්ගෙන් යුක්ත ආහාරයෙන් පවතින කයද මේ පේන්නේ හම්බ වෙන්නේ කියලා. ඔන්න ඔබට වෙන් කරගන්න පුළුවන් වුණොත් අපි මේ ලෝකයේ තුල කොච්චර මුලාවකින්ද වාසය කරන්නේ කියන ඇත්තක් පේනවා.
ඔබට කවදාවත්ම කය අරමුණු වෙලා නැහැ. රූපය ගැන කතා කළේ අනිදස්සනම් අනාරම්මන. දකින්නත් බෑ අරමුණු කරන්නවත්. දැන් එහෙනම් මේ කය අරමුණු වෙලා තියෙන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ ධන හිසමනේ මේ මගේ ඇඟමනේ මට පේන්නේ. ඔබට කය හැටියටම රූපේ හැටියටම ඔය පේන දේ රූප නොවේ. හොඳට හඳුනා ගන්න බලන්න. ඔබේ හිතේ මැවෙන සංඥා. ඒ සංඥා ඇසුරු කොට සිටින් දැනගත්තද? ඒ සංඥාව ඉක්මවා විඥාණයට එනකොට ඒක නාම රූප පිළිබඳව දන්නා නුවණ යෙදුනේ නැත්තම් ඒකට තමයි අපි කර්ම නිමිත්ත කියලා කියන්නේ. දැන් ඔබට හම්බ වෙලා තියෙන සංඥාවකුත් නෙවෙයි ඒ බඳු කර්ම නිමිත්ත. සිතින් හදාගත්ත නිර්මාණය. කය හැටියටම පේනවා. කය වගේම පේනවා. කයමයි. හැබැයි කය නෙවෙයි. මිරිඟුව වතුර වගේම පේනවා. වතුර නෙවෙයි. දැන් ඔබට පුළුවන් වේදනාව අත්දැකීම. හැබැයි මේ ටික වේදනාවට ඒ අත්දැකීමට අයිති නෑ. මේ ටික වේදනාවට අත්දැකීමට අයිති නෑ. මේක වෙනම පැත්ත. දැන් ඔබට පුළුවන්කම තිබුණොත් නාමයයි රූපයයි දෙක නොදන්නා කමින් අපට ලෝකයක් හම්බ වෙලා ලෝකයේ තුල අත්දකින්නට වෙන අමිහිරි අත්දැකීම් ස්වභාවය වටහා ගන්න පුළුවන්කම තිබුණා. ඔන්න ඔබ ගැඹුරු නුවණක් වඩව ගත්තා වෙන්නේ. කර්ම කෙලෙස් දිවාගෙන ඉස්සරහට යන්න පුළුවන්. තියුණු නුවණක් අවදි කරගන්න පුළුවන්. දැන් හොඳට අපට වින්දනයක් දැනෙනවා. හැබැයි මෙන්න මේ හිතට මැවෙන හිතට පේන මේ ධර්මතාවයන් ටික ඒ පැත්තට අයිති නැති බවට අපි වෙන් කරගත්තොත් ඔබට වේදනාවක් තියෙයි. හැබැයි මේ වේදනාව ධන හිසේ නෙවෙයි. හොඳේ නෙවෙයි. වේදනාවක් ඇති වේදනාවට තැනක්. වේදනාව අයිති කෙනෙක්. ඔබට බොහෝම මිහිරි අත්දැකීමක් විඳින්න පුළුවන්. දැන් අපිට මේ මිහිරි වින්දනයේ අත්දැකීම අපෙන් අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ වේදනාව එනකොට මේ වේදනාව තියෙන්නේ ධනහිසේ. ධනහිස කයට අයිති වුණා. එතකොට ඔබට කයත් අහු වෙලා මම කියන්න මගේ කියන්න රූපයක් හම්බ වෙලා ඒ රූපයේ කය ඇසුරු කොටගෙන උපන් වේදනාව. දැන් ඔන්න ඔබ පීඩා විඳින්නෙක් වෙනවා. දුකට හිමිකම් කියන්නෙක් වෙනවා. දැන් ඔබට ඔන්න ඔතන තියෙනවා දුකෙන් මිදිලා මොහොතක් හෝ රැඳෙන්න පුළුවන් අභ්‍යාසය. ඔබ ඒ දැනෙන වින්දනයයි මනසට පේන දර්ශනයයි දෙක එකට ගැලපුවේ නැත්නම් එකට එකතු කළේ නැත්නම්
මනසට පෙනෙන වැටෙන ධර්මතාවය වෙන් කරගෙන ඔබ ඒ පැත්තේ රැඳෙන්න උත්සාහ කළොත් ඔබට පුළුවන් වෙනවා දුකින් මිදිච්ච සැනසෙලිදායක අත්දැකීමක් අත්විඳින්න. එනිසා තවදුරටත් අපි ඉදිරියටත් මේ අත්දැකීම හා සංකල්පයේ මත බුදු සසුන තුල ගැඹුරු භාවනාවකට නාම රූප භාවනාවක් දක්වා අපේ මනස මෙහෙවා ගන්න පුළුවන් විදිහෙන් මේ අත්දැකීම් ටික ව්‍යාප්ත කරගන්න අපි උත්සාහවත් වෙමු. දැනට අදටත් මෙන්න මේ අත්දැකීම හා සංකල්පය කියන දෙක එකට එකතු වෙන්න නොදී ඔබට වෙන් කරගන්න පුළුවන් නම් අන්න ඒ අභ්‍යාසය තුළ ඔබට ඇත්තක් හෙළි වෙනවා. මට රූපේ හම්බ වෙලා තියෙනවා. රූපේ අරමුණු වෙලා තියෙනවද කවදා? මට රූපේ හැටියට හම්බ වෙලා තියෙන්නේ මේ මනෝමය අරමුණම නේද? ඒ තුල යෙදෙන ධර්මතාවයන් හරියට නිශ්චිත කරගන්න පුළුවන් පසුව අපිට දැනට ඔබට තේරෙන වැටහෙන විදිහෙන් විමසන්න මේ හම්බ වෙන්නේ මේ පේන්නේ රූපේ නෙවෙයි. මේක රූපයයි කියලා වරදවා ගත්තොත් මේ පේන මනෝමය අරමුණ රූපේ හැටියට බාර ගත්තොත් මේ කයත් මේ වේදනාවත් දෙකම අයිතිවාසිකම් කියනවා. රූපේ නිසා උපදින සියලු දුකට උරුමකම් කියන්නේ. දැන් මම ඒ ටික ඇල්ලුවේ නැත්තම් මේ දෙක වෙන් කළොත් මට අත්දකින්නට ලැබෙන ඒ සුඳුරු අත්දැකීම කෙබඳුද කියලා. රූපයෙන් නිදහස් වෙන්න බැරිද කියලා ඔබට පුළුවන් කිසියම් අත්දැකීමකට එන්න. ඒක හරි ගැඹුරුයි. ඉස්සරහට යනකොට අපි ඇහැ කන නාසය දිව කය සංඥානක කරගෙන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු හොයාගෙන ලෝකෙට යන්නේ කොහොමද කියන තැන අපට හඳුනා ගන්න වෙන්නේ මෙන්න මේ අත්දැකීම හා සංකල්පය මත. එනිසා ඒ ගැන ලොකු අධ්‍යයනයක් කරන්න ඇති බව තේරුම්ගෙන පුළුවන් තරම් ඔබ නිහඬව දැස් පියාගෙන හොඳට කය ඍජු කරගෙන වාඩි වෙලා මේ අත්දැකීමට මේ වේදනාවට තැනක් හදන්න එපා. වේදනාවක් හම්බ වෙයි. ඒක නවත්තන්න බෑ. හැබැයි මේ වේදනාව අහවල් තැනයි කියන නිශ්චයට යන්න. නිශ්චයට යන්න පුළුවන් වෙන්නේ මේ නාමයට නාමයේ රූපයේ හැටියට වර්ධවා ගත්තොත් නෙවෙයි. මෙන්න මේ වර්ධවා ගැනීම කරන්නේ නැතුව නාමයේ හැටියට වෙන කර. කාය ස්පර්ශයෙන් හට ගන්න වේදනාව ඔහි තිබුණා. ඒක අත්දැකීමක් කොට ඉන්නේ. එක්ක වේදනාව පැත්ත බලන්න වේදනාවට තැනක් සටහනක් හම්බ වෙනවා නම් ඒ මනස බව. ඒ මනස බව හඳුනාගන්නේ මේ රූපේ නොවන බවට නුවණ බවක්. ඔබට නාම රූප දෙක වෙන වෙලා ඔබට ලොකු ශාන්තියක් සංසිඳීමක් නිවීමක් ඒ අත්දැකීම තුළ ලබන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ ශාන්තිමත් අත්දැකීම තවදුරටත් නිදිමින් ඊටත් වඩා ගැඹුරු අත්දැකීමක් උදෙසා අපි අපේ මනස මෙහෙවන්නට ඉදිරියට උත්සාහවත් වෙන්න කියන
සේපත් කරමින් අතට නියමිත දිනවල පොහෝ දින අනුශාසනාව නිමාවට පත් කරනවා. බණ ඇසූ හැම දෙනාටම උතුම් සත්‍ය අවබෝධය ධර්මාවබෝධය මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුළදීම සාක්ෂාත් කරන්නට භාග්‍ය වාසනාව සැලසේවා. හිමෙන්ම මේ අත්පත් කරගත් මහා කුසලයේ මතු දිනක බුදුවරක් සනසන ආර්ය මෛත්‍රී නාථ බෝසතුන් ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේශාර්ථ මහේශාර්ථ ශාසන නාමක උපකාරක පින් කැමැති ඉෂ්ඨකාමී සියලු දේව සමූහයාටත් පින් අයිති වේවා. දිව්‍ය ආශිර්වාද වැඩි වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නමා නිවනින් සැනසීවායි සාදු කියලා මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරන මහනුවර ගන්නෝරුවේ පදිංචි තිලක් රත්නායක මහත්මයාණන් යසෝදරා ප්‍රතිරත්න මහත්මිය තුළු කොට ඇති ඒ පවුලේ හැම දෙනා නමින් ඔබ අප හැම දෙනා නමින් මේ පරලෝකයේ මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවෝ තවත් අසල්වැසි සකල විද ඥාතිවරු මේ පින් දෙන සතුටටපත් වේවා. දිව්‍ය මනුස්සමේ සතපින් සතවත් උතුම් වූ ලෝතුරු සුවයෙන් වෙසෙන සේවායි සාදු කියලා පුණ්‍යානුමෝදන්. එමෙන්ම අද දවසේ දායකත්වයේ දරන ගන්නෝරුවේ පදිංචි තිලක් රත්නායක මහත්මයාණන් යසෝදරා ප්‍රතිරත්න මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් සහිත ලෝකයාට නියගේ ඥාති වර්ගයාට සංසාර ගමනේ එකට හිතවත් නැදහත් අහිතවත් හැම දෙනාටම බණ ඇසූ ලෝවාසී හිමට උතුම් සත්‍ය අවබෝධය ධර්මාවබෝධය ඒ සත්‍ය අවබෝධය ධර්මාවබෝධය පිණිස කල මෙහෙවන්නට අවශ්‍ය කායික මානසික සුවය කායික මානසික සැනසෙල්ල කායික මානසික නිරෝගී භාවයේ සුවපත් භාවයේ තබනා පියවරක් පාසා හෙළනා ගන්නා සුසුම් මැල්ලක් පාසා සර්ව ආරක්ෂාව රැකවරණය මේ කළ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන් යාන භාවයෙන් ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ දේව රැකවරණයෙන් වාසු දහසක් ධර්මස්කන්ධේ යාන භාවයෙන් හැම දිනාටම සලසා ලැබේවා. දුරුසමාන අදුරුසමාන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගෙහරී අතුරුාන්තරා දුරුවගොස් ඒ ලෞතර අපේක්ෂාවන් වහවහ සඵල කරගන්නට හේතු වාසනා සැලසේවා. සතවර්ෂාධික කාලයක් නිහින්දී ගෙවන්නට ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි වර්ධනය වේවා. මේ භව ගමනේ සරණා තුරු නරකාදී දුකදායකට සාධුකාශාදී දුකට දුර්ජන ඇසුරෙන් නිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මදාසාදන ලෞතුරු මගපල නිවනින් සනසින කල්වාම ඔබ අප හැම දිනාටම ලැබේවා සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා. නිච්ඡං උද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නියාති සම්පatti